අපි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර අපි ඔබ සැම මෙම දේව මෙහෙයට ත්‍රිත්වය දෙවිඳුන්ගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දිනට නියමිත තේමාව ශුද්ධ වූ ත්‍රිත්වය වූ දෙවිඳානෝ. ඒ සත්වයන් 4 දෙනාගෙන් එකිනෙකාට පියාපත් 6 බැගින් තිබිනි. ඔවුන් වටකරද ඇතුළතද ඇස්වලින් පිරී තිබුණේය. ඔවුහු වැඩ සිටින මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ සුවිශුද්ධයයි දිවාරය දෙක්හි නොනැවතී ගයන්නාහ. දෙවිඳුන්ට ආසිරි වේවා. එතුමන්ගේ රාජ්‍යය සදහටම ආසිරි වේවා. අපි සියලු දෙනා එක්ව සිත් පිරිසිදු කර ගැනීමේ යදුම කියමු. සියලු බල ඇති දෙවියන් වහන්ස, ඔබට සියලු හිත් ප්‍රකාශය, ඔබට සියලු පැතීම් දැනේ. ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්ස, අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත්, ඔබගේ ශුද්ධ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත්, අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. ස්වල්ප මොහොතක් නිහඬව සිටිමින් අපි උන්වහන්සේ අභිමුඛයේ සිටින බව සිහිපත් කරගනිමු. මෙම අවස්ථාවේදී අප විසින් අපගේ සහෝදර සහෝදරයන්ට විරුද්ධවත් උන්වහන්සේගේ මැවීමට විරුද්ධවත් කර ඇති පාපයන් පිළිබඳව අපි හදපත්ලෙන්ම කනගාටු වෙමු. සමිඳුනි කරුණා කළ මැනව, සමිඳුනි කරුණා කළ මැනව, සමිඳුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, සමිඳුනි කරුණා කළ මැනව, සමිඳුනි කරුණා කළ මැනව, සමිඳුනි කරුණා කළ මැනව. අනුග්‍රහය හා කරුණාවේ දෙවියන් වහන්සේ ඔබට සමාව දානය කොට සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධ වහන්සේගේ අනුග්‍රහය හා සැනසෙල්ල ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. දෙවිඳුන් හට අතිනුස් දැනකද බල මහිමය නිරතුරු ඇති වේවා. එතුමන් වූ සැම මිනිසුන් කෙරෙහිද මිහිපිට සාමය ඇති වේවා. සමිඳුනි දෙවිඳුනි සඟ රජ පිය දෙවි සෞබල ඔබ අපි පස සම්පා. සමිඳුනි දෙවිඳුනි සඟ රජ පිය දෙවි සෞබල
සසරද සමිඳුන්. අපි සියලු දෙනා එක්ව කියමු. සව් බලත් සදාතනික දෙවිඳුනි, පියාණන් පුත්‍රයාණන් හා ශුද්ධාත්මයන්න් ලෙසින් ඔබ වහන්සේ ඔබමම අපට එළිදරව් කළ අතර ප්‍රේමයේ පරිපූර්ණ එක්සත් කමින් ජීවත් වන සේක, රජකම් කරන සේක. දැනුත් සදහටත් එකම දෙවිඳුන් තුල තැනැන් වහන්සේලා 3 දෙනෙක් වූ ඔබගේ සියලු මාර්ග තුල ඔබ දැනගන්නටත් සෑමකල්හිම ඔබගේ සදාතනික මහිමේ ප්‍රීති වෙන්නටත් එම විශ්වාසය තුල අප තිරසාරව තබන මෙන් අප ආයද සිටිමු. ආමෙන්. පළවෙනි කියවීම උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය දක්වා දෙවියන් වහන්සේ ලෝකය මැවිනි. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. පොළව හිස්ව පාළු වී තිබිණි. මහා සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභවයේ ජලය මතු පිට ඇසිරිදී. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. ආලෝකය විය. ආලෝකයේ මනහර බව උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස ගත විය. උදේ උදාවේ ඒ පළවෙනි දවසේ. ඉන්පසු ජලය ස්ථාන දෙකක වෙන්වෙන්ව පවතින පිණිස ඒ වෙන් කරන අහස් කුස වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට අහස කියා නම් තැබූසේක. සවස ගත විය. උදේ උදා විය. ඒ දෙවන දවසේ. ඉන්පසු දෙවියන් වහන්සේ ගොඩබිම මතුවන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේවායි වදාළසේක. එසේම විය. ගොඩබිමට පොළව කියාද ජලයට සාගරය කියාද උන්වහන්සේ නම් තැබූසේක. ඒ මනහර බව උන්වහන්සේ දුටුසේක. එවිට දෙවියන් වහන්සේ බීජ උපදවන ඇටසහිත පළදරන සියලු වර්ගවල ගස් කොළන් භූමියේ හටගෙනේවායි වදාළසේක. එසේම විය. මෙසේ භූමිය බීජ උපදවන ඇටසහිත පළදරන සියලු වර්ගවල ගස් කොළන් නිපදවි. ඒ මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත වී උදේ උදා වී ඒ 3 වන දවසේ. ඉන්පසු දෙවියන් වහන්සේ දවල් රාත්‍රියේ වෙන් කිරීම සඳහා දවස් අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහා අහස් කුසේ ආකාශ වස්තුව වේවායි කියාද පොළවට එළිය දීමට ඒවා අහසේ බැබලේවා කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවල් පාලනය කිරීම සඳහා ලොකු ආලෝකයේද රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයේද සෑදූසේක. තාරකා සෑදූසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකය අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහා. දවල් හා රාත්‍රිය පාලනය කිරීම සඳහා අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත විය. උදේ උදා විය. ඒ 4 වන දවසේ. එන්පසු දෙවියන් වහන්සේ ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරේ ඉතිරේවා කියාද පක්ෂී වූ පොළවට උඩින් අහස් කුස හරහා පියඹා යත්වා කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන්ද ඔබ මොබ පීනන නන්වැදෑරුම් ජලජ සතුන්ද නන්වැදෑරුම් පක්ෂීන්ද මැවූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. තවද දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද බෝවි වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරේවා කියාද පක්ෂී වූ පොළවේ බෝවෙත්වා කියාද පැවසූසේක. සවස ගත විය. උදේ උදා විය. ඒ 5 වන දවසේ. ඉන්පසු දෙවියන් වහන්සේ විවිධ ගව මෂීන්ද උරගයන්ද වන මුර්ගයන්ද යන ජීවමාන සත්වයෝ පොළවෙන් නිපද වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ විවිධාකාර වන මුර්ගයන්ද ගව මෂීන්ද උරගයන්ද පොළවෙන් නිපදූසේක.
ඒ මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානාත්මය ලෙස මනුෂ්‍යයා මවුන් ඔහු මුහුදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගවමෂීන්ද මුළු පොළොව තලයේ සියලු වනමුර්ගයන්ද උරගයන්ද පාලනය කෙරේවායි අනකලසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව ඔවුන් මවා වදාළසේක. පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවූසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාදමින් නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී පොළව පුරා පැතිර එය යටත් කර ගන්න. මුහුදේ මසුන් කෙරෙහිද අහසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නයි ඔවුන්ට වදාළසේක. තවද උන්වහන්සේ මුල් පොළොව තලෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි බීජ සහිත ඵල දරන සියලු ගස්ද නුඹලාගේ ආහාරය පිණිස වේවා. එහෙත් පොළවේ සියලු වනසතුන්ටද අහසේ පක්ෂීන්ටද උරගයන්ටද සියලු ජීවමාන සතුන්ටද ආහාර පිණිස නිල්පලා දෙමින් වදාළසේක. එසේම විය. දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා එය ඊතා මනහර බව දුටුසේක. සවස ගත විය උදේ උදා විය. ඒ 6 වන දවසේ මෙසේ අහසත් පොළවත් ඉරි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේ. දෙවියන් වහන්සේ තමන් කළ කාර්ය සත්වන දවසේ නිමවා එදින සියලු වැඩ නතර කළසේක. මෙසේ උන්වහන්සේ සත්වන දවසට ආශිර්වාදා ඒ ශුද්ධ දවස ලෙස වෙන් කර වදාළසේක. එසේ කලේ ඒ දවසේ උන්වහන්සේ සිය මැවීමේ කාර්ය නිමවා වැඩ නතර කළ හේයි. අහසත් පොළවත් මැවීමේ පුවත එසේ දේව වාක්‍ය ලෙස ගීතාවලිය 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 9 වෙනි පදයේ දක්වා දේව මහිමය හා මිනිසාගේ උදාරත්වය දෙවිඳුනි අපේ සමිඳුනි ඔබේ නාමය ලෝකුරා කොතරම් මහිමාන්විතව වන්නේද ඔබේ තේජෝ මහිමේ සංගලොවින් එක්ක පිළිරව් දෙන්නේ කිරිදරු පිළිඳුසුයි දිනුනි ඔබ සතුරාද පිළිගන්නාද නිහඬ කරසේක රුපු ඔදවිනිමි බලකොටුවක්ද ඉදි කළසේක. සියතින් නොමනිම කළ අහස් තලයද ඔබ පිළිපෙව් සඳ මඩලද තරු ඇල්ද මා නරඹන කලින් මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක්ද මට සිතෙන්නේ. එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවැනි මන ලෙසින්ය. තෙදයස කිමුලක් ඔහු කිසි පනදන ලද්දේ. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. ගව මැටළු ආදි සතුන්ද වන සතුන්ද ඔහුට යටත් කළසේක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන්ද සත්සංගුර හැම සතුන්ද කෙරේ අධිපතිකම මිනිසාට පවරා දුන්සේක. දෙවිඳුනි අපේ සමිඳුනි ඔබේ නාමය ලෝකුරා කොතරම් මහිමාන්විත වන්නේද? පියාණන්ටද පුත්‍රයාණන්ටද සුද්ධාත්මයන්ටද ප්‍රශංසා වේවා. ආරම්භයේ වූ ලෙසින් දැන් සා සදා කල්ම එසේ වන්නේය. ආමේන්. දෙවෙනි කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා. ඉතින් සහෝදරවරුනි ආයිබෝවන්. පරිපූර්ණත්වයේ සොයා යන්න. මාගේ අවවාද සිතට ගන්න. එක්සිට් වන්න. සාමදානයේ සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේක. සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. සියලු සැදැවතු ඔබට ආචාර කරති. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියල්ලා සමග වේවා. දේව වාක්‍ය මෙසේය.
ශුද්ධ වූ සුභාරංචිය ශුද්ධවර මතයුතුමා විසින් ලියන ලද සුභාරංචියේ 28 වන පරිච්ඡේදයේ 16 වන පදයේ පටන් ලියවී ඇති සුභාසනට සවන් දෙන්න. සමේදුනි ඔබ හට වේ බල පැරකුම් සමේදුනි ඔබ හට වේ බල පැරකුම්. ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලේ කන්දට ගියහ. ඔව්හු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහරෙක් සැක කළහ. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට આવොත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට පවරා තිබේ. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්ථාපනය කරන්න. මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මමද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි වදාළසේක. කිතු සමිඳුන්ගේ සුභාසන මෙසේය. කිතු හිමියනි හිමිවේ කිත් පැසසුම් කිතු හිමියනි හිමිවේ කිත් පැසසුම්. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළව හිස්ව පාළුව තිබිනි. මහා සයුර මත අන්ධකාරය විය. දේවාත්මානුභාවය ජලය මතුපිට හැසිරුණේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. ආලෝකය විය. ආලෝකය මනහර බව උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර වදාළසේක. දේවාත්මානුභාවය ජලය මත සැරිසැරූසේක. දෙවි සමිදානන් වහන්සේ සිය වචනයෙන් අප මැවූසේක. මැවුම්කරු වූ දෙවි වූ පියාණන් වහන්සේ දේවාත්මානුභාවය වූ ශුද්ධාත්මයන්න් වහන්සේ වචනය නොහොත් ධර්මයාණන් වූ පුත්‍රයාණන් වහන්සේ ත්‍රිත්වයක් වූ එකම එක දෙවියන් වහන්සේ. යුදෙව්වන් තුල වූ ඒක දේවවාදී මත දේව ආත්මය ශුද්ධාත්මයන් වහන්සේ ලෙස හඳුනා ගැනීමට මං ඇහිරුවේය. අප දන්නා ආකාරයට ඔවුන් පුත්‍රයන්න් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළසේක. ශුද්ධවර යොහාන්තුමාට අනුව ලියවනු සුභාරංචියද උප්පත්ති පොතේ පළමුවන පරිච්ඡේදයේ අපට හමුවන පදවලට සමාන පද පෙළකින් ඇරඹේ. එමගින් යේසුස් වහන්සේව මැවුම්කාරයන්න් වහන්සේට සහ ආරම්භයට සම්බන්ධ කරයි. ආරම්භයේදී ධර්මයානෝ සිටිසේක. ධර්මයානෝ දෙවියන් වහන්සේ සමග සිටිසේක. ධර්මයානෝ දෙවියන් වහන්සේවම සිටිසේක. ආරම්භයේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක. සියල්ල උන්වහන්සේ කරුණු කොටගෙන මවන ලදී. උන්වහන්සේ නොමැතිව මවන ලද කිසිවක් නොවිය. උන්වහන්සේ තුල ජීවය විය. ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය. ආලෝකය අන්ධකාරයෙහි බබලයි. අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකළේය. පැරණි කිවිසුම් සමයේ දෙවිඳුන් විසින් ප්‍රකාශිත මනුෂ්‍යයන් විසින් කියවන ලද දේව වචනය දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල මාංශවත් වී ඇත. ත්‍රිත්වයේ දෙවිඳුන්ගේ දෙවන තැනන් වහන්සේ දේවපුත්‍රයාණන් ගැලවුම් කාර්යාණන් කොලොස්සි වාසීන්ට ලියූ හසුනෙන් මේ පාවුල්තුමා සනාථ කරයි. ක්‍රිස්තුස් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්ගේ දෘශ්‍යමාන ස්වරූපය වේ. මුළු මැවිල්ලේ අගතැන් ගන්නාසේක. මක්නිසාද සිංහාසන වේවා ස්වාමිකම් වේවා
අධිපතිකම් වේවා, බල පරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහි ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරුණු කොටගෙනද උන්වහන්සේ උදෙසාමද මවා තිබේ. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. ආරම්භයේහි සිට වූ ආත්මයන්න් වහන්සේ දැන් නැවතත් මනුෂ්‍යයන් අතරෙහිය. අප සිත් තුලෙහිය. මෙලෙසින් ත්‍රිත්වයේ දෙවිඳුන්ගේ තුන්වන තැනැන් වහන්සේ වනසේක. ඔබ මට ප්‍රේම කරන්නහු නම් ඔබ මාගේ ආඥා පිළිපදින්නහුය. එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි. උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙනත් සහයදායකයෙකු දෙනසේක. ත්‍රිත්වය යන වචනය ඔබට බයිබලය තුල කිසිදා සොයා ගැනීමට හැකිවන්නේ නැත. නමුත් ත්‍රිත්වය යථාර්ථයක් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එහි මුල සිට අග දක්වාම ඇත. ත්‍රිත්වය නම් කුමක්ද? එයින් කියවෙනුයේ අප දෙවිඳුන් එක් තැනැන් වහන්සේ බවත් තුන් ආකාරයකින් ප්‍රකාශ වන බවත්ය. බයිබලය තුල ත්‍රිත්වය හොඳින්ම විද්‍යාමාන කරන සිද්ධිය නම් යේසුස් වහන්සේ බෞතිස්මය ලැබූ මොහොතයි. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය, මම මොහු කෙරෙහි ප්‍රසන්නව සිටිමි. ත්‍රිත්වය පැහැදිලි කිරීමට අප සාමාන්‍යයෙන් භාවිතා කරන උදාහරණය ජලයයි. දියර වේවා, ඝනීභවනය වූ අයිස් වේවා, වාෂ්ප වේවා, එය H2O වම පවතී. ක්‍රිස්තු වර්ෂ 325 දී නයිසියාවේ පැවති කවුන්සිලය දෙවි පියාණන් සහ පුත්‍රයාණන් අතර සමගතාවය පැහැදිලි කර ගැනීම මුල් කරගෙන පැවැත්වින. අවසන් තීරණය වූයේ දෙවි පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයන්න් එකම දෙවිඳුන් බවයි. අපි ආඥා කරමු. විශේෂයෙන් ලෝවැසි සැම උදෙසා ආඥා කරමු. ආදර දෙවි පියාණනි, ලෝකුරා පැතිර පවතින වසංගතය හා ආර්ථික ප්‍රශ්න අනුවේ පීඩා විඳින සැමට අවශ්‍ය සහනය දුන මැනව තවදුරටත් එයින් බලපාන බාධක ජය ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාද සැමට දුන මැනව විශේෂයෙන් ලෝක පරිසර දිනය සමරන මේ මොහොතේ ඔබ වහන්සේ අප වෙනුවෙන් නිර්මාණය කර ඇති පුදුමාකාර පොළව සහ ඒ සියලු ජව පද්ධති පෝෂණය කිරීම පිළිබඳව අපි ඔබ වහන්සේට ස්තුති කරමු. පියාණනි, අපගේ ආඥා ඇසුව මැනව අපි රට උදෙසා ආඥා කරමු. සමිඳුනි, ඔබ වහන්සේගේ හස්තයට අපගේ රට බාර කරමු. සමිඳුනි, කොරෝනා තත්ත්වය පාලනය කිරීමට ඔබ වහන්සේ දුන් මඟ පෙන්වීමට ස්තුතියි. සමිඳුනි, ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඔබ වහන්සේට බාර කරමු. ජනතාවට තම සේවය සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට මඟ පෙන්වුව මැනව පියාණනි, අපගේ ආඥා ඇසුව මැනව රෝගී සහ ආර්ථික ප්‍රශ්න අනුවේ දුක් විඳින අය උදෙසා ආඥා කරමු. ආදර දෙවි පියාණනි, රෝගීව නිවෙස්වල සහ රෝහල්ගතව සිටින සැමට අවශ්‍ය සුවය දානය කළ මැනව විශේෂයෙන් සෑම රෝගයකටම ප්‍රතිකාර කරමින් කරන කාර්ය මණ්ඩලයට ඔබ වහන්සේගේ ආශිර්වාදය වැගරුව මැනව. එමෙන්ම පියාණනි, ආර්ථික ප්‍රශ්න අනුවේ දිරිගෙවෙන සැමට පිහිටුව මැනව රැකියාව සඳහා යාමට නොහැකිව දුක් විඳින අසරණ ජනයාට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දුන මැනව සෑම බාධකයකදීම ඔබ වහන්සේ සමග දිවිගෙවීමට ඔවුන් දිරිගැන්වීම මැනව පියාණනි, අපගේ ආඥා ඇසුව මැනව අප සභාව සහ සභානායකින් උදෙසා ආඥා කරමු. දෙවිඳුනි, පවතින තත්ත්වය අනුවේ දේවමයන් පැවැත්වීමට නොහැකි වූවත් ඔබ වහන්සේගේ ජනතාව පෝෂණය කිරීමේ කාර්ය
නිරත වෙමින් තම දහම් සේවය නිසි පරිදි ඉටු කිරීමට සභා නායකයන්ට දුන් ආශිර්වාදයන්ට ස්තුති වෙමු. කිතුණු ජනයාට ඔබ වහන්සේ වෙත නැවත ඒමට ඔබ වහන්සේ තුල ඇති විශ්වාසය ශක්තිමත් කර ගැනීමට අප සැමට සුදතුම් වරම් දුන මැනව. පියාණනි අපගේ ආඥා ඇසුව මැනව. පියාණනි ඔබ වහන්සේගේ රාජ්‍යයේ මේ කාලය ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමික්කමේ එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාස දාසීන්ද අපගේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවත ඊමේදී එතුමන් දකින පිණිස අපට වරම් දුන මැනව. ආමේන්. ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. බෙදෙවිය අවසන් කිරීමට අප සියලු දෙනා එක්ව අනුග්‍රහය වාක්‍ය කියා සිටිමු. දැන් අපගේ ස්වාමී ශ්‍රේෂ්ඨ අනුග්‍රහයද, දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, ශුද්ධාත්ම වහන්සේගේ සහභාගීකමද දැන් සසලා කළ අප සියල්ලන් සමග පවතින සේක්වා. පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මනෝය දෙවියන් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ශාන්ති සිතින් යන්න, සමිඳුන්ට මෙහෙ කරන්න. kita සමිඳුන්ගේ නමින්ය. ආමෙන්. Any more
දී